තමයි දැන් අපි බලමු තාර්කික ద్వාර සම්බන්ධව තාර්කික ద్వාර පාඩම සම්බන්ධව රචනා ප්‍රශ්නයක් අපි කොහොමද කරන්න කියලා බලමු. මම තෝරගත්ත එකට 2013 ප්‍රශ්න පත්‍රයේ ICT ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න So 2013 තාර්කික ద్వාර සම්බන්ධව ලැබිච්ච රචනා ප්‍රශ්නය තමයි අපි දැන් අධ්‍යයනය කරන්නේ. ඉතින් අපි බලමු ඒකේ A කියන කොටස අදාළව මොම ගැටලුව විසඳන්නේ කොහොමද කියලා බලමු. ඒකේ තියෙනවා ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතියක් S1 S2 හා S3 නම් වූ සංවේදක තුනකින් සමන්විත වන අතර සංවේදක තුන තමයි S1 S2 සහ S3 S1 S2 සහ S3 මොනවාම සංවේදක තුනක් සමන්විත වන අතර ඒවා පිළිවෙලින් තුම පළවෙනි S1 සංවේදකයෙන් සංවේදනය කරන්නේ දුම. ඊට පස්සේ S2 සංවේදකයෙන් ගිනි දැල්ල සංවේදනය කරනවා. එනි ගිනි, දුම ගිනි සහ S3 කියන සංවේදකයෙන් තාපය සංවේදනය කරනවා. එහෙනම් මේ සංවේදක තුන S1 කියන්නේ දුම සංවේදනය කරන සංවේදකයක්, S2 කියන්නේ ගින්දර ගිනි දැල්ලක් තියෙනවා නම් ඒක සංවේදනය කරගන්න සංවේදකය. එතකොට S3 සංවේදකය තමයි තාප සංවේදකය. එහෙනම් ගින්නක් ඇති වෙනවා නම් ඔය කාරණා තුන ගින්නක අන්තර්ගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුමක් තියෙන්න පුළුවන්. ඉස්සලම් පොඩි දුමක් එනවා. ඊගාවට ගිනි දැල්ලක් ඇති වෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක තාපයක් දරණය වෙනවා. එහෙනම් ගින්නක් හඳුනා ගන්න භාවිතා කරන සංවේදක තුනක් තමයි අත්තර මේ තියෙන්නේ S1 S2 S3 කියලා. හරි. එතකොට දැන් මොකක් හරි අපි මෙතන තියෙන මේ ප්‍රශ්නය අනුව අපි හිතමුකෝ S1 කියන සංවේදකය ගත්තොත් S1 සංවේදකය සක්‍රීය තත්ත්වයේ තියෙනවා. එතකොට මේ සංවේදකේ මොනවා වෙන්න පුළුවන්ද? එක්කෝ සක්‍රීය වෙන්න පුළුවන් නැත්නම් අක්‍රීය වෙන්න පුළුවන්. S1 සංවේදකයේ සක්‍රීයයි කියන්නේ මේ ඕනම සංවේදක S1 S2 S3 කියන සංවේදක පවතින්න පුළුවන් අවස්ථා දෙකයි. මොකද්ද? එක්කෝ සක්‍රීය නැත්නම් අක්‍රීය. දැන් S2 කියන සංවේදකේ අපි ගත්තොත් එහෙම S2 කියන සංවේදකය අපි ගමු S2 සංවේදකය. එතනින් අපි යදමු S2 සංවේදකය. ඒතර ඒකත් සක්‍රීය නැත්නම් අක්‍රීය. ඒ අවස්ථා දෙකේ තමයි තියෙන්නේ. හරි. S3 කියන සංවේදකය ගත්තොත් S3 සංවේදකය එක්ක සක්‍රීය නැත්නම් අක්‍රීය. ඒතර අපි බලමු මොකද මේ S1 සංවේදකේ සක්‍රීයයි කියන්නේ S1 සංවේදකය කියන්නේ දුම සංවේදනය කරන. දුම සංවේදනය කරන සංවේදකය. ඒක සක්‍රීයයි කියලා කියන්නේ අන්න දුමක් නැගෙනවා කියන එක තමයි ඒකෙන් අදහස්. S1 සංවේදකයේ අක්‍රීයයි කියන්නේ දුමක් නගින්නේ නැහැ කියන. දුමක් නැහැ. එතකොට අපි ගත්තොත් එම S1 සංවේදකයේ සක්‍රීය නම් ඒක පෙන්වන තාර්කිකය තමයි 1. S1 සංවේදකයේ අක්‍රීය නම් ඒක පෙන්වන තාර්කිකය තමයි 0.
S2 සංවේදකයේ සක්‍රිය නම් ඒක පෙනෙන තාර්කිකයේ අක්‍රිය නම් බිඳුව. S3 සංවේදකයේ සක්‍රිය නම් තාර්කිකයේ එකයි. අක්‍රිය නම් ඒක පෙන්නන තාර්කිකයේ තමයි අක්‍රිය නම් ඒක පෙන්නන තාර්කිකයේ තමයි මොකද බිඳුව. එනවා ඕනෑම සංවේදකයක් අපි ගත්තොත් ඕනම සංවේදකයක් සක්‍රිය නම් තාර්කිකයේ එකයි අක්‍රිය නම් තාර්කිකයේ බිඳුවයි. එතකොට මේ වගේ ගැටලුවක් දුන්නාම සංවේදක තුන නම් කරගන්න ඕනි. S1 කියන්නේ දුම කියන සංවේදකය, S2 කියන සංවේදකයේ ගිනි කියන සංවේදකය, S3 කියන්නේ තාප සංවේදකය. මෙතන ඔයගොල්ලෝ කියනකොට සංවේදකය කියන වචනේ ලියන්න. සංවේදකය හරිද? මෙතනත් ගින්දර නැත්නම් ගිනි සංවේදකය, S3 කියන්නේ තාප සංවේදක තුන අපේ ප්‍රශ්නේ අපි කරන්න පටන් ගන්නකොට අනිවාර්යයෙන්ම සංවේදක තුන ඔබ හඳුන්වා දී. S1 S2 S3 කියලා නිරූපණය කරන්න ඕනේ. S1 සංවේදකය කියන්නේ මොන සංවේදකද? S2 කියන්නේ මොන සංවේදකද? S3 කියන්නේ මොන සංවේදකද? ආදි වශයෙන් සංවේදක තුන නම් කළ යුතුයි. ඔබ සංවේදක තුන නම් කරන්නේ නැතුව ගාන හදන්න ගියොත් ඔබට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙනට පුළුවන්. හරිද? ඉතින් අනිවාර්යයෙන් මතක තියාගන්න වැදගත්ම දෙයක් මේ සංවේදක තුන ඔබ නම් කරලා වැඩේ පටන් ගන්න. හරිද? ඊළඟ කාරණාව තමයි සංවේදකවල තාර්කික අගයන්. හරිද? ඔයගොල්ලෝ හැම වෙලාවෙම ගාන හදනකොට ඊළඟ ස්ටෙප් එකේ ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි සංවේදක වල තාර්කික අගයන් හරියට මේ වගේ ලියා ගන්න. තාර්කික අගයන් කියන්නේ සක්‍රිය වෙනකොට තාර්කික අගය කීයද? අක්‍රිය වෙනකොට තාර්කික අගය කීයද කියන එක. හරිද? මොකද අපිට හැම සංවේදකයක්ම සක්‍රිය වෙන අවස්ථාවේ තාර්කික අගය එක කියන්න බෑ. හරිද? ඔබට සමහර ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. යම්කිසි අපි තුමු X කියන සංවේදකයේ ඒක සක්‍රිය අක්‍රිය අවස්ථා දෙක තියෙනවානේ. එතන සක්‍රිය නම් බිඳුවයි අක්‍රිය නම් එකයි. නොහොම වෙන්නත් පුළුවන්. හරිද? නොහොම වෙන්නත් පුළුවන්. ඒ නිසා සමහර සංවේදක තියෙනවා ඒක සක්‍රිය අවස්ථාවේදී තාර්කිකයේ බිඳුවේ නිරූපණය කරනවා. සමහර සංවේදක තියෙනවා අක්‍රිය අවස්ථාවේ තාර්කික එක නිරූපණය කරනවා. අන්න එම නිසා ඔයගොල්ලෝ වැදගත්ම දේ ඔබ දැනගන්න ඕන වැදගත්ම දෙයක් තමයි සංවේදකයක් සක්‍රිය අවස්ථාවේ සංවේදකයේ සක්‍රිය අවස්ථාවේ තාර්කික අගය කීයද අක්‍රිය අවස්ථාවේ තාර්කික අගය කීයද කියලා හරියටම මෙන්න මේ විදිහට ඔබ අනිවාර්යයෙන්ම මොනා කරගන්න ඕනේද මේ විදිහට අනිවාර්යයෙන්ම ලකුණු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. පැහැදිලි? හරි. දැන් ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නේ ඊළඟට කියන කාරණාව තමයි මෙන්න මේව. තා වැදගත්ම දේ තමයි මෙන්න මේ සංවේදක තුන. කියන්නේ මේ සංවේදක තුන ඒ කියන්නේ S1 සංවේදකයේ S2 සංවේදකයේ සහ S3 කියන සංවේදක තුන අපි ගමු. මේ සංවේදක තුන මේ වගේ තාර්කික පරිපථයකට සම්බන්ධ කරනවා. හරිද? ඒක තමයි අපේ තාර්කික පරිපථය. හරිද? මේ ගේට්ස් වලින් හැදිච්ච තාර්කික පරිපථය.
එතකොට ඒ පරිපථයට මේ S1 සංවේදකය, S2 සංවේදකය සහ S3 සංවේදකය කියන සංවේදක තුන මොනවා වෙනවද? ආදාන වෙනවා. ආදාන වෙනවා. ඊට පස්සේ මේකෙන් මේ තාර්කික පරිපථයෙන් එළියට එනවා ප්‍රතිදානය. ඒ ප්‍රතිදානය අපි F කියලා කියනවා. මේ F වල අගය මත නැත්නම් මේ ප්‍රතිදාන කම්බිය සම්බන්ධ කරලා තියෙනවා මොකක් හරි නලා පද්ධතිය. නලාවකට සම්බන්ධ කරලා තියෙනවා. හරිද? නලාවකට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මොකද වෙන්නේ? මෙතන අපි හිතමු මෙතන තුනක් මේක වෙනස් කරලා අපි ලස්සනට පොඩ්ඩක් අපි නලාවක් යන්දිමු මෙතන අපි යන්දිමු නලාවක්. right. ඒ කියන්නේ මෙතන මේ විදිහට සම්බන්ධ කරලා මෙතන අපි ඕම නලාවක්. හරි. නලාවක්. එතකොට S1, S2, S3 කියන සංවේදක තුන මේ තාර්කික පරිපථයකට ආදාන ලෙස ක්‍රියාත්මක කරනවා. ආදාන ලැබෙන විදිහට තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. ආදාන තුන තමයි S1 සංවේදකයෙන් ලැබෙන ආදානය, S2 සංවේදකයෙන් ලැබෙන ආදානය, S3 සංවේදකයෙන් ලැබෙන ආදානය. ඊට මේ තාර්කික පරිපථය තිබෙනවා. මේ තාර්කික පරිපථයේ ප්‍රතිදානය ඔබ දන්නවා F වලකය එක්ක එක නැත්තම් බිඳුව වෙනට පුළුවන්. F වලගේ එක වුණොත් මේ නලාව කෑ ගන්නවා. F වලගේ බිඳුව වුණොත් මේ නලාව කෑ ගන්නේ නැහැ. හරිද? ඒතර F සඳහා වන තාර්කික අගයන් දෙක තමයි 1 සහ 2. එතකොට F වල අගය මෙතන අපි වැදගත් අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ ප්‍රශ්නේ දීලා තියෙනවා. අවශ්‍යයෙන් සංවේදක දෙකක් සක්‍රිය වන විට. දැන් මෙතන සංවේදක තුනක් තියෙනවා. මේ සංවේදක තුනෙන් අවශ්‍යයෙන් සංවේදක දෙකක් සක්‍රිය වුණොත් මොකද වෙන්නේ? මේ F වල තාර්කික අගය එක වෙලා මේ නලාව කෑ ගන්නවා. S1, S2, S3 දැන් අපි අවබෝධ කරගන්න හරියටම ඔබ නිවැරදිවම අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි වැදගත්ම දේ මෙතන තියෙන වැදගත්ම කාරණාව තමයි S1, S2, S3 කියන සංවේදක තුනෙන් අවශ්‍ය දෙකක් සක්‍රිය වුණොත් කියන්නේ මොකද්ද? දෙකක තාර්කික අගය එක වුණොත්. සක්‍රිය වෙනකොට තාර්කික අගය එකයිනේ. එහෙනම් S1, S2, S3 කියන සංවේදක තුනෙන් අවශ්‍යයෙන් සංවේදක දෙකක තාර්කික අගය එක වුණොත් මොකද වෙන්නේ? කෙලින්ම මේ F වල අගය එක වෙනවා. F වල අගය එක වෙනවා කියන්නේ කෙලින්ම ඒකට සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ නලාව කෑ ගහන්න පටන් ගන්නවා. එහෙනම් ගින්නක් ඇති වුණා කියලා ඒ නලා පද්ධතියෙන් අනතුරු ඇඟවීමේ සංඥාවක් මුකුත් කරනවා. ඒක වෙන්නේ මේ නලාව කෑ ගහන්නේ අනිවාර්යෙන් F වලගේ එක වුණා. F වලගේ එක වෙන්න තියෙන අවස්ථාව මොකද්ද? S1, S2, S3 කියන තුන් දෙනාගෙන් අවශ්‍යයෙන් දෙන්නෙක්ගේ තාර්කික අගය එක වුණා. හරිද? ඒ කියන්නේ මොකද්ද? වතුට්ටක් මෙතට ඇවිල්ලා බලන්න. S1, S2, S3 කියන තුන් දෙනාගෙන් අවශ්‍යයෙන් දෙන්නෙක්ගේ තාර්කික අගය එක වෙනවා කියන්නේ මොකද්ද? එක්ක දුමක් සහ ගින්නක් එන්න පුළුවන්. එතකොටත් දුමක් සහ ගිනි දැල්ලක් ඇති වෙනවා. අන්න එහෙමනම් F වලගේ එක වෙලා නලාව කෑ ගහන්න ඕන. නැත්තම් දුමක් එක්ක තාපයක් එනවා වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ S1 සංවේදකය සහ S3 සංවේදකය සක්‍රිය වෙලා. එතකොටත් මොකද වෙන්නේ? F වලගේ එක වෙලා නලාව කෑ ගන්නවා. හරිද? අන්න ඒ වගේ. S1, S2, S3 කියන තුන් දෙනාගෙන් අවශ්‍යයෙන් දෙන්නෙක් සක්‍රිය වුණොත්, ඒ කියන්නේ අවශ්‍යයෙන් දෙන්නෙක්ගේ තාර්කික අගය එක වුණොත්, එළිම මොකද වෙන්නේ? ගිනි අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට දැන් මේක කියනවා පළවෙනි කොටස. අපි බලමු ප්‍රශ්නේ පළවෙනි කොටස කොහොමද කරන්නේ? ඒක කියනවා ඉහළ අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය ක්‍රියා දැන් අපි බලමු මේ ගැටලුවට අදාළ සත්‍යතා වගුව කොහොමද නිර්මාණය කරන්නේ කියලා.
එතකොට ඔබ දන්නවා මේකේ සංවේදක තියෙනවා සංවේදක තුනක්. සංවේදක තුන තමයි S1 S2 හා S3 කියලා කියන්නේ. S1 S2 සහ S3 කියන්නේ සංවේදක තුන. හරිද? ඒ සංවේදක තුන තමයි S1 S2 සහ S1 S2 S3. අවසාන ප්‍රතිදානය F. right. ඒත් අපි ඒ ටික සත්වවගුවේ ওই විදිහට නම් කරගන්න. එතකොට ඔබ දන්නවා ආදාන තුනක් තියෙනවා. මේකේ ආදාන තුන තමයි S1, S2, S3 කියලා කියන්නේ. ආදාන තුනක් තියෙනවා නම් ආදාන තුනකට පැවතිය හැකි එකිනෙකට වෙනස් අවස්ථා තියෙනවා දෙකේ තුන්වන බලයක්. ඒ කියන්නේ 8ක් තියෙනවා. පැහැදිලිද? අවස්ථා 8ක්. මේක අපේ ICT iCloud YouTube channel එකට ගිහිල්ලා බැලුවොත් මම මේ ආදාන සම්බන්ධව වෙනම වීඩියෝ කරලා තියෙනවා. ඔබට ඒ පිළිබඳ ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. එහෙනම් ආදාන තුන තමයි S1, S2 සහ S3. ආදාන තුනක් තියෙනවා එකිනෙකට වෙනස් අවස්ථා තියෙනවා 8ක්. කොහොමද ඒ 8 ලියාගන්නේ? ඒ අවස්ථා 8 ලියන්නේ මේමයි. මේ S1 තීරුවට ඇවිල්ලා අපි බිඳුවේව 4ක් ලියනවා. බිඳුව ඊට පස්සේ එකේව 4ක් මේ විදිහට පල්ලෙහාට ලියනවා. එකේව 4ක්. පැහැදිලිද? එකේව 4ක්. කොට එකේව 4ක් මෙහෙම පල්ලෙහාට ලියනවා. හරි. ඊට පස්සේ ආයේ 0 0 1 1 0 0 1 1 කියලා මේ පල්ලෙහාට තියෙනවා. 0 1 0 1 0 1 0 1. ඔන්න ඔය විදිහට අපි ආදාන තුනට පැවතිය හැකි එකිනෙකට වෙනස් අවස්ථා 8 මේ විදිහට අපි ලියා ගන්න. අවස්ථා 8 ලියා ගන්න. පැහැදිලිනේ? ඔව්. ඊට පස්සේ දැන් බලන්න අපේ තර්කය තමයි මේ S1 S2 S3 කියන සංවේදක තුනෙන් අවම වශයෙන් සංවේදක දෙකක්වත් සක්‍රිය නම් තමයි F වල අගය එක වෙලා නලාව නාද වීම සිද්ධ වෙන්නේ. පැහැදිලිනේ? එහෙනම් බලන්න මෙන්න මේ අවස්ථාව පළවෙනි අවස්ථාව අපි සැලකුවොත් අපිට ඔන්න මෙන්න මේ අවස්ථා ටිකත් අපිට වෙනමම නම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට ඔන්න මේ රෝ ටික නම් කරගමු. 0 1 2 3 4 5 6 7 කියලා විදිහට නම් කරගන්නත් පුළුවන්. නම් කරගෙන අපි ගමු දැන් මේ පළවෙනි පේලියෙන් ඒ කියන්නේ බිඳුව කියන පේලියෙන් පෙන්නන ආදානවල අවස්ථා ටික ගත්තොත් S1 බිඳුවයි S2 බිඳුව S3 බිඳුවයි එක ආදානයක්වත් සක්‍රිය වෙලා නැහැ. එක ආදානයක්වත් තාර්කිකගේ එක වෙලා නැහැ. එහෙනම් ප්‍රතිදානයගේ F වලගේ බිඳුවයි. ඒ අවස්ථාවේදී ගිනි අනතුරු ඇඟවීමේ සංඥාපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන අවස්ථාව ගත්තොත් මෙන්න මේ අවස්ථාව ගත්තොත් S1 බිඳුවයි S2 බිඳුවයි S3 විතරක් එක වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා F වලගේ මොකද වෙන්න ඕනේ? බිඳුව වෙන්න ඕන. දැන් මෙතන දෙවෙනි අවස්ථාව ගත්තොත් ඒ සක්‍රිය වෙලා තියෙන S2 විතරයි. අනිත් දෙකම අක්‍රියයි. එහෙනම් F වලගේත් බිඳුවයි. මෙතන ගත්තොත් මොකද වෙන්නේ? තුන්වෙනි එළිය අපි ගත්තොත් එහෙම S2 S3 කියන සංවේදක දෙකක් සක්‍රිය වෙලා තියෙනවා. දැන් තුනෙන් දෙකක් සක්‍රිය වෙලා තියෙනවා. එහෙනම් අපේ අවශ්‍යතාවයත් ඒකයි. සංවේදක තුනෙන් අවශ්‍ය දෙකක්වත් සක්‍රිය විය යුතුයි කියන අවස්ථාව තමයි අපි මේ ගැටලුව අනුව අපි භාවිතා කරන්නේ. එතකොට සංවේදක තුනෙන් දෙකක්වත් සක්‍රියයි. එහෙනම් F වලගේ එක වෙලා නලාව නාද වෙන්න ඕන. F වලගේ එක වෙලා නලාව නාද වෙන්න ඕන. පැහැදිලි? ඊට පස්සේ අපි ගත්තොත් මෙන්න මේ අවස්ථාව 4 වෙනි පේලිය අපි ගත්තොත් මේකෙත් S1 කියන සංවේදකයේ විශේෂ සක්‍රිය වෙන්නේ. එයා නලාව නාද වීම අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ F වලගේ බිඳුවයි. මෙන්න මේ අවස්ථාව 5 වෙනි අවස්ථාවෙත් අපි ගත්තොත් එහෙම අන්න
සංවේදක දෙකක් පැහැදිලිවම සක්‍රිය වෙලා තියෙනවා. 3න් 2ක් සක්‍රියයි. එහෙනම් F වලගේ එක වෙලා මොකද වෙන්න ඕනි? නලාව නාද වෙන්න ඕනි. මෙන්න 6 වෙනි අවස්ථාවේ 3න් 2ක් සංවේදක 3න් 2ක් සක්‍රියයි. එහෙනම් F වලගේ එක වෙලා නලාව නාද වෙන්නේ. අන්න 7 වෙනි අවස්ථාවේදී සංවේදක 3ම සක්‍රියයි. අපි කිව්වේ ආම වශයෙන් 3න් 2ක්ම සක්‍රිය වීතුයි කියලා. සංවේදක 3ම සක්‍රිය නම් තවත් හොඳයි. එහෙනම් F වලගේ එක වෙලා මොකද වෙන්න ඕනි? නලාව නාද වෙන්න ඕනි. ඔන්න එහෙනම් 2013 රචනා ප්‍රශ්නේ 2013 රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ එක කොටසට සත්‍යවගුවක් මේ විදිහට නිර්මාණය කළා. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අපිට කියනවා දෙවෙනි කොටසට අපි ආවොත් මේ දෙවෙනි කොටසෙන් අපිට මොකද්ද කියන්නේ? දෙවෙනි කොටසෙන් කියනවා ඊට සත්‍යතා වගුව නිරූපණය කරනු ලබන බූලියානු ප්‍රකාශනය ලියන්න කියලා. බූලියානු ප්‍රකාශනය ලියන්න කියලා. එතකොට අපිට බූලියානු ප්‍රකාශනය ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. බූලිය ප්‍රකාශනයක් ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි SOP ආකාරයෙන් ලියන්න පුළුවන්. අනික POS ආකාරයෙන් අපිට ලියන්න පුළුවන්. හරිද? SOP ආකාරයෙන් සහ POS ආකාරයෙන් අපිට ලියන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී අපි භාවිතා කරමු අපි ලේසි අපි SOP ආකාරය භාවිතා කරමු. හරිද? හරි. ඒකෙදි දැන් බූලිය ප්‍රකාශනයේ ගොඩනැගීමේදී අපි බලන්නේ අවසාන ප්‍රතිදානය ඒ F වල අගය එක විච්ච අවස්ථා කීයක් තියෙනවද මෙතන? මෙන්න මේ අවස්ථාවේ F වල අගය එක වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවෙත් ඔබ දන්නවා F වල අගය මෙන්න මේ අවස්ථාවෙත් F වල අගය එක වෙලා තියෙනවා. මේ අවස්ථාවේ F වල අගය එකයි. ඊට පස්සේ මේ අවස්ථාවේ F වල අගය එකයි. මෙන්න මේ 6 වෙනි අවස්ථාවෙත් F වල අගය එකයි. 7 වෙනි අවස්ථාවෙත් F වල අගය එකයි. එහෙනම් අවසාන ප්‍රතිදානය F වල අගය එක වෙච්ච අවස්ථා හතරක්. අපි එනම් බූලිය ප්‍රකාශනයේ ගොඩනැගීම සඳහා අපි සලකා බලන්නේ මේ එකිනෙකට වෙනස් අවස්ථා 8න් අවසාන ප්‍රතිදානය එක වෙච්ච අවස්ථා හතර පමණයි අපි මේ අවස්ථාවේදී සලකා බලන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව සහ මේ අවස්ථාවයි මෙන්න මේ අවස්ථාව. මේ අවස්ථා හතර. හරි. එතකොට SOP ආකාරයෙන් බූලිය ප්‍රකාශනයක් ලියනකොට අපි මෙන්න මේමයි ලියන්නේ. අපි ඉස්සෙල්ලාම යන් මේ පළවෙනි අවස්ථාවට. පළවෙනි අවස්ථාව අපි සලකා බලමු. පළවෙනි අවස්ථාව. මෙන්න මේ අවස්ථාව. F වලගේ එක විච්ච පළවෙනි අවස්ථාව මෙන්න මේ අවස්ථාව. මෙන්න මේ අවස්ථාව ගත්තොත් F වලගේ එක වෙච්ච මේ අවස්ථාව ගත්තොත් මේකෙදී S1 කියන සංවේදකයේ අගය S1 කියන සංවේදකයේ අගය බිඳුවයි. ඒ නිසා අපි මෙතන ලියනවා මේක හරියට ලියන හැටි බලා ගන්න. S1 බාර් කියලා අපි ලියනවා. මොකද යම් සංවේදකයක තාර්කික අගය බිඳුව වුණොත් අපි ඒක මෙතන නිරූපණය කරන්නේ දැන් S1 සංවේදකයේ මෙතන S1 සංවේදකයේ තාර්කික අගය බිඳුවයි. ඒක අපි නිරූපණය කරන්නේ S1 බාර් කියලා. S1 බාර්. හරිද? එතකොට ඊළඟ අවස්ථාව මෙතන S2 සංවේදකයේ තාර්කික අගය එක නිසා අපි ඒක කෙලින්ම බාර් මොකක් ලියන්නේ S2 කියලා ලියනවා. S3 සංවේදකයේ තාර්කික අගය එක නිසා අපි කෙලින්ම S3 කියලා එක ලියනවා. පැහැදිලිද? මෙතන එනවා S1 බාර් S2 S3 කියන ප්‍රකාශනය අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒතර SOP ආකාරයෙන් බූලිය ප්‍රකාශනයක් යොත්පන්න කිරීම තමයි අපි මේ අවස්ථාවේදී කරන්නේ. ඊට පස්සේ ඊළඟට එන්නේ මේ පස්වෙනි පේලියට. පස්වෙනි පේලිය ඔබ දන්නවා S1 වල තාර්කික අගය 1යි. ඒ නිසා අපි එතන ලියන්නේ S1 කියලා. මෙතන S2 වල තාර්කික අගය කීයද? 0යි. එහෙනම් අපි ලියන්නේ S2 බාර් කියලා. ඊට S3 වල තාර්කික අගය 1යි. ඒ නිසා අපි එතන ලියනවා S3 කියලා. පැහැදිලි. හරි. ඊට මෙතන කොහොමද අපි ලියන්නේ S1 S2 කිය දෙන්නේ මෙතන S3 වල තාර්කික අගය බිඳුව නිසා S3 බාර්. අවසාන වශයෙන් එන්නේ 7 වෙනි පේලියට අදාළව S1 S2 S3 කියලා තමයි අපිට ගුණිතාකාරයන් ටික ලියා ගන්න පුළුවන්. ඒක ඔබ දන්නවා SOP ආකාරයෙන් බූලිය ප්‍රකාශනයක් ගොඩනැගීමේදී
ගුණිතයන්ගේ එකතුවක් තමයි අපි බූලිය ප්‍රකාශනය ව්‍යුත්පන්න කිරීම කරන්නේ. ඒතර අපි මේ ගුණිතයන් ගුණිතාකාර ටික මේ විදිහට අපි ගුණිතාකාර මෙතන එනවා 1 2 3 4ක් ගුණිතාකාර 4ක් එනවා. මොකද අවසාන ප්‍රධාන F වලගේ එක වෙච්ච අවස්ථා 4ක් තියෙන නිසා ගුණිතාකාරයන් අපිට එනවා 4ක්. right. එතකොට දැන් අවසාන බූලිය ප්‍රකාශනය අපි ලියන්නේ මෙහෙමයි. ඔන්න බලා ගන්න දැන් හොද්දට අපි කොහොමද බූලිය ප්‍රකාශනය අපි ලියන්නේ කියන එක. බූලිය ප්‍රකාශනය අපි ලියන විදිය මේක ඉතාම වැදගත්. මේ යටින් මම මේ බූලිය ප්‍රකාශනය ලියන්න ඔබට එතකොට ටිකක් ලේසි ඔයගොල්ලන්ට. අනත්තම මේ හරින් බලමු. බූලිය ප්‍රකාශනය ලිව්වොත් බූලිය ප්‍රකාශනය අපි ලියන්න පුළුවන් f s1 s2 s3 සමානයි කියලා අපි ලියනවා. සමානයි කොහොමද දෙන්නේ? මෙන්න මේ ගුණිතාකාර ටික කෙලින්ම ලියන්න. කොහොමද ලියන්නේ? පළවෙනි ගුණිතාකාරය s1 bar s2 s3 ධන s1 s2 bar s3 ධන s1 s2 s3 bar ධන කොහොමද ලියන්නේ? ධන අවසාන ගුණිතාකාරය තමයි s1 s2 s3. ඔන්න ඔය ආකාරයෙන් අපි බූලිය ප්‍රකාශනයේ ගොඩනැගුවා අවසාන ප්‍රධාන සඳහා වන බූලිය ප්‍රකාශනය. මේක මොන ආකාරයේ බූලිය ප්‍රකාශනයක්ද? SOP ආකාරයේ බූලිය ප්‍රකාශනයක් තමයි අපි මේ ගොඩනැගීම කරේ. SOP ආකාරයෙන් බූලිය ප්‍රකාශනය ගොඩනැගීම අපි ඊටාම නිවැරදිව දැන් අපි කළා. හරි. ඔර SOP ආකාරය කියලා කියන්නේ ගුණිතයන්ගේ එකතුවක්. ලොකු දෙයක් නෙමෙයි. ගුණිතවල එකතුවක්. හරිද? ඒතර මෙන්න මේ ටික තමයි ගුණිතාකාර. ගුණිතාකාර හතරයි මැදට ධන ලකුණ දැම්මාම SOP ආකාරයෙන් බූලිය ප්‍රකාශනය බීම ගොඩනැගෙනවා. තාම පාසු. හරි? හරි. ඊට මේකේ දෙවෙනි කොටස තියෙනවා ඉහත සත්තාවග්ව නිරූපණය කරන ලබන right මේක දෙවෙනි කොටස වශයෙන් අපි කරේ මොකද්ද? ඉහත සත්තාවග්ව නිරූපණය කරන ලබන බූලිය ප්‍රකාශනය ලබා ගන්න කියන එක අපි ඒක කරා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපිට මේක B කොටස අපි මේක B කොටසට ආවොත් B කියන කොටස යමු B කොටසට මේක B කොටස මම කරන්න උත්සාහ කරනවා දැන් B කොටස මේ ප්‍රශ්නේ B කොටස B කොටස අපි ගත්තොත් B කොටස දැන් අපි මේ 2013 රචනා ප්‍රශ්නය අපි කරමින් ඉන්නේ. එතකොට ඒකේ අපි මේ වෙනකොට මේ රචනා ප්‍රශ්නයට අදාළව අපි මේ වෙනකොට ඒකේ පළවෙනි ඒ කියන්නේ ඒ කොටසේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දෙකට අපි උත්තර සපයලා තියෙනවා. ඊට පස්සේ අපි පොඩ්ඩක් එමු B කියන කොටසට අපි B කොටස ගත්තොත් එහෙම මේ B කොටස ගත්තොත් මෙන්න මේ වගේ තාර්කික පරිපථයක් තමයි අපිට දීලා තියෙන්නේ. ඒතර මේ තාර්කික පරිපථයේ අවසාන ප්‍රතිදානය Q. මේ අවසාන ප්‍රතිදානය ඔබ දන්නවා මෙතන තියෙන Q. අවසාන ප්‍රතිදානය Q. අවසාන ප්‍රතිදානය Q සඳහා
බූලිය ප්‍රකාශනයක් අපි ලියන්න ඕන. බූලිය ප්‍රකාශනයක් අපි ලියන්න. ඒ කියන්නේ අවසන් ප්‍රධානයේ Q සඳහා බූලිය ප්‍රකාශනයක් ලියනවා කියන්නේ මෙන්න මේ Q කම්බිය. මේ Q කම්බිය යන්නේ කවුද කියලා අපි හොයාගන්න. මේ Q කම්බිය යන්නේ කවුද කියලා අපි හොයාගන්න. මේ Q කම්බිය යන්නේ කවුද කියලා හොයාගන්න නම් මෙන්න මේ කම්බි තුනේ. හරිද? මෙන්න මේ කම්බිය සහ මේ කම්බිය කියන මෙන්න කම්බි තුන. මේ කම්බි තුනේ යන්නේ කවුද කියලා හොයාගන්න. මේ කම්බි තුනේ යන්නේ කවුද? අවසන් ප්‍රධානයේ Q හොයාගන්න නම් මේ Q හැදිලා තියෙන්නේ මෙන්න මේ ආදාන කම්බි තුන. මෙන්න මේ කම්බි තුන කොහෙන් ගිහිල්ලාද? O ద్వාරයක් තුලින් ගිහිල්ලා. මේ අවසාන O ద్వාරය තුලින් ගිහිල්ලා තමයි ඒක හැදිලා තියෙන්නේ. right. එහෙනම් මෙන්න මේ කම්බිය අපි හොයාගන්න ඕනි. මෙන්න මේ කම්බිය හොයන්න ඕනේ. මේ අවසාන කම්බිය අපි හොයාගන්න ඕනේ. මේ කම්බි තුනේ යන්නේ කවුද කියලා හොයන්න. ඒකෙන් අපි බලමු මෙන්න මේ කම්බිය. පළවෙනි කම්බිය. මේ කම්බිය යන්නේ කවුද කියලා හොයාගන්න. ඔයා දැනගන්න ඕනේ මේ කම්බිය එන්නේ කවුද? මේ කම්බිය එන්නේ කවුද? සහ මෙන්න මේ කම්බිය එන්නේ කවුද? අපි බලමු මෙන්න මේ N ద్వාරයෙන් ප්‍රතිදානය වෙලා මෙන්න මේ කම්බිය දිගේ කවුද යන්නේ කියලා අපි හොයාගමු ඉස්සලම. ඒ සඳහා ඔයා දන්නවා දැන් මෙන්න මේ කම්බිය. ඔබ දන්නවා මෙන්න මේ කම්බිය දිගේ කවුද එන්නේ? A. මොකද මේ කම්බිය සම්බන්ධ කරලා තියෙන්නේ මෙන්න මේ A කියන කම්බියට. නිසා මේ කම්බිය දිගේ එන්නේ A කියන එක අපිට කෙලින්ම පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කම්බි කැල දිගේ එන්නේ කවුද? මේ කම්බි කැල දිගේ එන්නේ B. B එනවා. එතකොට මේ කම්බිය C කම්බියට සම්බන්ධ කරලා තියෙන මේ කම්බිය දිගෙත් එන්නේ නේද කවුද? C. එහෙනම් A B C කියන තුන් දෙනා මේ N ద్వාරය ඇතුළට එනවා. එතකොට N ద్వාරයෙන් එළියට යන්නේ කොහොමද ඒ තුන් දෙනා? A B C වෙලා ඒ තුන් දෙනා එළියට යනවා. A B C වෙලා ඒ තුන් දෙනා එළියට යනවා. පැහැදිලිද? ඊට පස්සේ දැන් ඔයා දන්නවා මෙන්න මේ කම්බිය දිගේ නම් දැන් යන්නේ කවුද? A B C. right. ඊපස්සේ අපි හොයමු මේ මැද කම්බිය දිගේ යන්නේ කවුද? මේ මැද කම්බියෙන් එළියට යන්නේ කවුද? මේ මැද කම්බියෙන් එළියට යන්නේ කවුද කියලා හොයාගන්න. මෙන්න මේ දෙවෙනි N ద్వාරයෙන් දෙවෙනියට තියෙන N ద్వාරයෙන් එළියට එන්නේ කවුද කියලා අපි හොයාගන්න ඕනේ. මේ N ద్వාරය. ඒ සඳහා මෙන්න මේ කම්බියෙන් එන්නේ කවුද? මේ කම්බිය දිගේ එන්නේ කවුද? මේ කම්බිය දිගේ එන්නේ කවුද කියලා අපි හොයාගන්න. right. ඒක හොයාගන්න මෙහෙම. ඔබ දන්නවා මේ A කම්බිය දිගේ මෙතනට එනවා A මේ නොට් එක කරා ගියා. ඔබ දන්නවා A බාර් වෙලා එළියට එනවා. එතකොට A බාර් තමයි මේ කම්බිය දිගේ යන්නේ. මේක මැද තියෙන කම්බිය B. අනිත් කම්බිය C. එතකොට මේ කම්බිය දිගේ එළියට එන්නේ කවුද? A බාර් B C. A බාර් B C. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙතන අපි ගත්තොත් මේ කම්බිය ගත්තොත් එහෙම ඒ කම්බිය දිගේ කවුද එන්නේ? මෙන්න මේ කම්බිය. මේ කම්බිය A කම්බියයි. එතකොට මේ මැද තියෙන කම්බිය B. එතකොට මේ කම්බිය C. එතකොට මෙතනින් එළියට එන්නේ C බාර්. එතකොට මේ කම්බිය දිගේ එන්නේ AB C බාර් එළියට එන්නේ. අවසාන වශයෙන් මේ Q කම්බියෙන් එළියට එන්නේ කවුද කියලා අපි ලියමු මේව. අපි ලියමු ඔය Q කම්බියෙන් කවුද එළියට එන්නේ කියලා. අපි ලියමු Q කම්බියෙන් එන්නේ මෙන්න මේ Q කම්බියෙන් එළියට එන්නේ කවුද කියලා හොයාගන්න ඕනේ. අපි මෙන්න මේ තුන් දෙනාගෙන් නේ. එතකොට ඒ තුන් දෙනා කවුද? ඒ තුන් දෙනා තමයි මෙතන තියෙනවා Q කම්බියෙන්. ඒතර Q සමානයි අපිට කෙලිම කියන්න පුළුවන්. ABC එනවා. ABC එනවා. ABC ධන A bar BC ධන ABC bar තමයි ABC bar තමයි අවසාන වශයෙන් එළියට එන්නේ. ABC bar. ABC bar. ABC bar. ඔය කම්බියෙන් Q කියන කම්බියෙන් එළියට එන්නේ ඔන්න ඔය තුන් දෙනා. ඔය තුන් දෙනාම ඔය ගුණිතාකාර තුනම O කියන තාර්කික ద్వාරය ඇතුලෙන් රිංගනවා. එතන මේ ගුණිතාකාර තුනම. එතන මෙන්න මේ ගුණිතාකාරය. මෙතන තියෙනවා ගුණිතාකාර තුනක්.
මෙයා ඉන්නවා. මෙන්න මේ ගුණිතාකාරය තියෙනවා. එතන ඔය ගුණිතාකාර තුනම කොහෙන්ද රින් ගන්නේ? මේ මෙන්න මේ මැද තියෙන මේ අවසාන ඕද්වාරයෙන් රින් ගන්න. මේ ගුණිතාකාර තුන ඕද්වාරයෙන් රින්ගපු ගමන් මොකද වෙන්නේ? එළියට එන්නේ මොනවා වෙලාද? මෙන්න මේව ධන ලකුණු වැල්ලා. ඒව අතරට ධන ලකුණු දෙකක් වැල්ලා එළියට එනවා. හරිද? ඒතර ඔන්න ඔහම එළියට එනවා. ඒතර Q කියන කම්බියෙන් දිගේ එන්නේ කවුද? ABC ධන A bar BC ධන AB C bar කියන කට්ටිය තමයි Q කියන කම්බියෙන් එළියට එන්නේ. ඒතර මේ වගේ ප්‍රශ්න අපේ පන්ති වල අපි තාම පැහැදිලිව අපි උගන්වනවා. මේ පරිපත ආශ්‍රිත ගැටලු කොහොමද විසඳන්නේ කියලා තාර්කික පරිපත බූලිය බීජ ගණිතයේ තියෙන බූලිය බීජ ගණිතය භාවිතා කරලා නැත්නම් තාර්කික පරිපත ආශ්‍රිත ගැටලු අපි තා පැහැදිලිව සරලව විසඳන්නේ කොහොමද කියන එක අපි සෑම ළමයෙකුට අපි තාම අවබෝධ වෙන ආකාරයෙන් අපි අපේ පන්ති වල අපි මේ උගන්වනවා. එතකොට අපේ පන්ති වල සහභාගී වෙන ළමුන්ට ඇත්තටම මෙවැනි ගැටලු විසඳීම කියන්නේ තාම සරලයි. අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට අපි ළමයි සූදානම් කරලා යවන්නේ. ඉතාම හොඳින් සූදානම් කරලා යවන්නේ. ඒ නිසා අපේ ළමයින්ට අනිවාර්යයෙන්ම මෙවැනි ගැටලු විසඳීම ඉතාම වාසි. හරි. එතකොට කියනවා මේ B වල B කොටසේ පළවෙනි ගැටලුවට අදාළව පළවෙනි කොටස හරිද? B එකට අදාළව අපිට කියනවා මෙන්න මේ බූලිය ප්‍රකාශනය Q සදා බූලිය ප්‍රකාශනයක් ලියලා එය සරල කරන ආකාරය දක්වන්න කියලා. හරි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ බූලිය ප්‍රකාශනය සුළු කිරීම අපි කොහොමද කරන්නේ කියන එක තමයි දැන් අපිට බලන්න තියෙන්නේ. මේ බූලිය ප්‍රකාශනය අපි සුළු කරන්න ඕනේ. මේ බූලිය ප්‍රකාශනය අපි සුළු කරමු. මෙතන එනවා ABC එනවා. මෙතන තියෙන ප්‍රකාශනය මම නැවත ලියන්නම්. මෙතන එනවා A bar BC ධන ABC bar. පැහැදිලිනේ? එතකොට ABC A bar BC AB C bar. එතකොට මේ බූලිය ප්‍රකාශනය සුළු කරනකොට මම මෙතන තියෙනවා ඔබ දන්නවා මෙතන ගුණිතාකාර තියෙනවා. මේ පළවෙනි ගුණිතාකාරය, මේ දෙවෙනි ගුණිතාකාරය, මේ තියෙන තුන්වන ගුණිතාකාරය. එතන මම මේ ගුණිතාකාර තුනෙන් මම සලකනවා පළවෙනි ගුණිතාකාරය සහ දෙවෙනි ගුණිතාකාරය. පළවෙනි ගුණිතාකාරය සහ දෙවෙනි ගුණිතාකාරය සලකනවා. එතකොට ඒකේ මෙතන AB කියලා ප්‍රකාශනයක් තියෙනවා. මෙතනත් AB කියලා ප්‍රකාශනයක් තියෙනවා. AB කියන ප්‍රකාශනය පළවෙනි සහ තුන්වන ගුණිතාකාර දෙකටම පොදුයි. අන්න පොදු සාධක ඉවත් කරනවා. එහෙනම් ඊළඟට අපි කරමු මේ පොදු සාධකයක් අපි ඉවත් කරගත්තොත් AB කියන පොදු සාධකය පළවෙනි ගුණිතාකාරයෙන් සහ තුන්වන ගුණිතාකාරයෙන් ඉවත් කළොත් ඔයාලට පේනවා මෙතන C ධන C bar කියලා ප්‍රකාශනයක් එනවා. මෙතන එනවා A bar BC ඒ විදිහටම ලියනවා. ඊළඟට අපි ගමු මෙතන ඊළඟ ප්‍රකාශනය. ඔයගොල්ලෝ දන්නවා C ධන C bar වල අගය. C ධන C bar දැන් මේක තමයි අපිට ලැබිච්ච ප්‍රකාශනය. ඒතර මේ C ධන C bar වල අගය ඔබ දන්නවා නිසා මොනවා නිසාද? A ධන A bar සමානයි 1 නිසා අපිට ගෙලිම කියන්න පුළුවන් C ධන C bar වල අගය 1ට සමාන වෙනවා කියලා. එහෙනම් මෙතන එනවා AB.1 ධන A bar BC කියලා ප්‍රකාශනයක් එනවා. AB.1 ධන A bar BC කියලා ප්‍රකාශනයක් ලැබෙනවා. මොකද C ධන C bar වල අගය 1 නිසා. එලින්ම මෙතන අපි ලියන්න පුළුවන් AB.1 ධන A bar BC. AB.1 වල අගය කීයද? අපි දන්නවා නිසා මොනවා නිසාද? A.1 සමානයි A නිසා අපි දන්නවා AB.1 වල අගය එලින්ම මොනවා වෙනවද? AB කියලා අපිට ලියන්න පුළුවන්. AB.1 වල අගය AB කියලා ලියන්න පුළුවන්. AB ධන A bar BC කියන ප්‍රකාශනය අපිට ලැබෙනවා. හරි.
ඊට පස්සේ නැවත අපි කොහොමද මේ බූලිය ප්‍රකාශනය තවදුරටත් සරල කරන්නේ? හරි මෙම සමාන ලකුණක් දාලා අපි බලමු. මෙතනත් b තියනවා නේද? මෙතනත් b තියනවා නේද? එහෙනම් b පොදුයි කියලා අපි එළියට ගමු. එතන මෙතන ඉතුරු වෙනවා a ධන a bar c. a ධන a bar c. එතකොට ඔන්න දැන් මේ ප්‍රකාශනය දැක්කම a ධන a bar c දැක්කාම ටග්ගල මතක් වෙනවා බූලිය නීතියක්. a ධන a bar b කියන්නේ මොකද්ද? a ධන a bar b කියන්නේ ළමයි a ධන a bar b කියන්නේ එලින්ම අපිට කියන්න පුළුවන් මොකද්ද? අපිට මතක් වෙන නීතිය මොකද්ද? a ධන a bar b සමාන වෙනවා a ධන b වල. a ධන a bar b කියන්නේ a ධන b. පැහැදිලි? ඒ නිසා ඔයාට b a ධන a bar c කියන්නේ එහෙනම් මොකද්ද? a ධන c. ඒක ඔබට අවබෝධ වෙන්නේ නැද්ද? ඔබට අවබෝධ කර ගැනීම යම්කිසි ගැටලුවක් තියනවාද ඒක? ඔබට ඒ අවබෝධ කර ගැනීම යම්කිසි ගැටලුවක් තියනවා මේ බලන්න. මම කියන්නේ මොකද්ද? a ධන a bar b කියන්නේ මොකද්ද? a ධන b. උත්තරය ගන්නේ කොහොමද? a ධන b. එහෙනම් ඕක එහෙම වෙනවා නම් a ධන a bar c කියන්නේ කොහොමද? එළියම කොහොමද? a ධන c. උත්තරේ a ධන c. එහෙනම් a ධන a bar c කියන්නේ මොකද්ද? a ධන c. එහෙනම් මේක සුළු කරාම අපිට මෙන්න මේ ආකාරي ප්‍රකාශනයක් තමයි ලැබෙන්නේ. මේ ආකාරي ප්‍රකාශනයක් තමයි ලැබෙන්නේ b a ධන c කියන අවස්ථාව දක්වා අපිට සුළු කිරීමේ හැකියාව ලැබෙනවා. ඔන්න දැන් අපි මේ බූලිය ප්‍රකාශනය මෙතන තියෙන මේ බූලිය ප්‍රකාශනය අපි සුළු කරන ලද බූලිය ප්‍රකාශනය අවසාන වශයෙන් මේ විදිහට අපි ලබාගෙන තිනවා b a ධන c. හරිද? පැහැදිලිද? හරි. එතන b 2013 පළවෙනි රචනා ප්‍රශ්නේ b කොටසේ එක කොටස අපි දැන් සාර්ථකව නිම කරලා තියෙනවා. කියන එක ඔබට මම හිතන්නේ අවබෝධ වෙන්නේ නැති. මම හිතන්නේ මේ ප්‍රශ්නේ සංකීර්ණ ප්‍රශ්නයක් කියලා. ඊටාම සරල ප්‍රශ්නයක්. හැම ළමයෙකුටම මේ වගේ ගැටලුවකට මේ වගේ ගැටලුවක් විසඳීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. හරි. එතකොට දැන් අපි බලමු. දෙවෙනි කොටසට අපි එන්න. දෙවෙනි කොටස කියන්නේ මේ සුළු කරන ලද බූලිය ප්‍රකාශනයට අදාළව දෙවෙනි කොටසෙන් අපිට කියනවා ඊවල දෙවෙනි කොටස. මේ දෙවෙනි කොටසෙන් කියනවා මෙන්න මේ සුළු කරන ලද බූලිය ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථය ඇඳලා පෙන්නන්න කියලා. ඒවා ඉතින් ඊටාම ලේසි ICT උසස් පෙළ දර ළමයින්ට මෙවැනි බූලිය ප්‍රකාශනික පරිපථයක් අඳිනවා කියන්නේ ඉතින් ඊටාම ලේසි. කොහොමද අදින්නේ? අපි මේව ගමු. මෙන්න මේ පැත්තෙන් A එනවා. මෙතනින් C එනවා. right? මේ දෙන්න O ద్వාරයක් තුලින් යන්න ඕනේ. හරි? එදෙන යන්න ඕනේ මොන ద్వාරයක් තුලින්ද? O ద్వාරයක් තුලින් යන්න ඕන ළමයි. හරි? O ద్వාරයක් තුලින්. AC යන්න ඕනේ O ద్వාරයක් තුලින්. now O ద్వාරයක් අදින්න මේ මාර්ගයේ. ඔය ලස්සනට O ద్వාරයක් ඇඳා. හරිද? එතකොට A ධන C නිර්මාණය වෙනවා. ඊට පස්සේ B කියන ආදානය ගන්න මෙහෙම. B කියන ආදානය මෙහෙම ගන්න. අරගෙන A දෙන්න යවන්න AND ద్వාරයක් තුලින් මෙහෙම එළියට. එතකොට අවසාන ප්‍රදානය කොහොමද දෙන්නේ? B A ධන C අපිට නිර්මාණය වෙනවා. B ධන C. එහෙනම් අපි දෙවෙනි කොටසක් තාම සාර්ථකව මම හිතන්නේ අපි නිම කරලා. හරි. එතකොට මම මේ ප්‍රශ්න පොඩක් මුලට ගිහිල්ලා බලන්න. මේ ප්‍රශ්නේ අපි විසඳපු ආකාරය. උතර මේට පෙරත්
අපි 2013 MCQ එකක් විසඳපු අවස්ථාවකුත් විතර තියෙනවා. right ඒක මම ඔබට මගේ අනිත් වීඩියෝ එකකින් මම මේක ඉදිරිපත් කළා. 2013 රචනා ප්‍රශ්නේ තමයි අපි මේන්ලි ફોකස් කරගත්තේ දැන් මෙතන. 2013 පළවෙනි රචනා ප්‍රශ්නේ ඉතාම සාර්ථකව අපි මේ විදිහට විසඳලා ඒකට අපි උත්තර ගැනීමට අපි හැකියාව තියෙනවා. ඉතින් දැන් අවසාන වශයෙන් මට කියන්න ඕනේ ICT උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි රචනා ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම තාර්කික පරිපත සම්බන්ධව අනිවාර්යයෙන්ම පේපර් එක පෙරලපු ගමන් ඔබට දැක ගන්නට හැකියාව තියෙනවා. නිසා මේ ප්‍රශ්නේ අපිට හොඳට ප්‍රැක්ටිස් කරොත් මේ ප්‍රශ්නේ ඉතාම හොඳින් අපි ප්‍රැක්ටිස් කරොත් එහෙම අනිවාර්යයෙන්ම ඔබට කරගත හැකි ප්‍රශ්නයක් මේක. අතාරින්න නැතුව කරන්න පුළුවන් ප්‍රශ්නයක්. අපේ පන්ති වලට සහභාගී වෙන සිසුන්ට අනිවාර්යයෙන් මෙවැනි ගැටලු විසඳීමේ හැකියාව ඉතා හොඳින් අපි ලබා දීලා තමයි විභාගයට වාඩි කරවන්නේ. ඒ වගේම අපි අනිවාර්යයෙන් අවුරුදු 13ක අපි අවුරුදු 13 මොඩල් පේපර්ස් සහිත එක්කම අවුරුදු 13ක හරිද රචනා ප්‍රශ්න වියෝගත ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න සාකච්ඡා කිරීමකින් අනතුරුවයි අපි ළමයව අනිවාර්යයෙන් විභාගයට යොමු කිරීම කරන්නේ. නිසා ගැටලු විසඳීමකින් තොරව අපිට විභාග ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගැටලු වැඩි සංඛ්‍යාවක් විසඳුවොත් අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් එකින් එනවා. ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අතරම අපිට සාර්ථකව විභාගයේ තියෙන විභාගයෙන් ලැබෙන ගැටලු විසඳමින් ඉතාම හොඳින් මුත ප්‍රතිඵලයක් කරා ළඟා වීමට හැකියාව තියෙනවා. ඒ නිසා ඉතා හොඳින් අධ්‍යයනය කරන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගත්තොත් මෙවැනි ගැටලු විසඳන ආකාරය මම වරින් වර වීඩියෝ වලින් ඔබට ඉදිරිපත් කරනවා. ඒ හැම එකක්ම ඔබට ඉතා කඩමින් බලාගෙන හැකියාව තියෙනවා. අපේ ICT iCloud කියන YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. හරි.